සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්. සුබ උදෑසන හරි. අපි ගිය සතියේ පාඩම කරේ මොකද්ද? මෙත්ත සූත්‍රය නේ. කරණීය මෙත්ත සූත්‍රය එහෙම නැත්නම් මෙත්ත සූත්‍රය. ඇයි පුතේ මේක කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ? මෙත්ත කියන්නේ මෛත්‍රියට. කරණීය කියන්නේ මොකද්ද? කර්මය කර්මය වගේ එකක් තමයි. කරණීය කාරුණික නෙමෙයි. කරණීය කියන්නේ කරන කියලා. හරිද? මෙත්ත සූත්‍රයේ තියෙන්නේ අපි කරන්න කියලා. හරිද? මෙත් වඩන්න කරන්න ඕනේ. මෛත්‍රී කරන්න ඕනේ. අපිට මේ මෛත්‍රී වඩන්න බැරි නම් කරණීය මෙත්ත සූත්‍රයේ සෙතක් නැහැ. මොකක්ද කියන්නේ? ආයුෂා මොකද්ද? මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය. අපිට මේ අර මොකද්ද කිව්වේ? එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට යම් තාක් දුරට ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය පාන්නේද ඒ හා සමානව මුළු සෝක සත්‍යයටම අපරිමාණ වූ සෙනෙහයක්, මෛත්‍රියක් පතුරවන්නලු. මං කිව්ව අල්ලපු ගෙදර තරහකාරයටත් මෛත්‍රී කරන්න ඕනේ නේද? අද පාඩමුත් ඕවට සම්බන්ධයි පුතේ. අද පාඩමුත් ඕවට සම්බන්ධයි. ඇයි අර මේ ඔන්න මේ සාර්ථක සම්බන්ධ වෙන පාඩමක් ඇත්තෙම නෑ වගේ නේ පුතේ. මේ පාඩම වපුරුණ තරමට අත්දැක ලැබේ. මේකට සම්බන්ධව කොහෙන් සම්බන්ධතාව කොට නගන්නද මන් දන්නේ නේ පුතේ. නේද? මෛත්‍රිය වැඩුවොත් තමයි අපිට අස්වැන්නේ විදිහට ලැබෙන්නේ. අපිට මෛත්‍රී වඩන්න පුළුවන් නම් හැමෝටම අපිට ඒක අස්වැන්න ලැබෙනවා. අපිට අපාගත වෙන්න නැතුව ඉන්න පුළුවන්. සතර අපාය ඉපදෙන්න නැතුව ඉන්න පුළුවන් නේද? නරක ආදී වල ඉපදෙන්න නැතුව ඉන්න පුළුවන්. හොඳ මිනිස්සු විදියට ඉන්න පුළුවන්. අර මොකද දේව ධර්ම සූත්‍රය ගැන තියෙන්නේ ඊට පස්සේ පාඩම. කියවද පාඩම මාලා? පාඩම කියවද? මම එව්වා ඊයේ වාට අර PDF එක. මේක තමයි. හරි. ඊට පස්සේ අපි කතා කරා එහෙනම් මේ කරණීය මෙත්ත සූත්‍රය කරන්න තියෙන්නේ මෙත් වඩලා තමයි කරන්න තියෙන්නේ. මෙත් වඩන්න පුළුවන් වෙන එක අපිට මෛත්‍රී කරන්න පුළුවන් මානසිකත්වයක් මනසක් තියෙන්න ඕන නැත්නම්. හරිද? හරි. මේ ඊට පස්සේ ප්‍රශ්න ටිකක් දුන්නා කියලා ලියන්න කියලා නේ ලිව්වද? කීප දෙනෙක් නම් දාලා තිබුණා. ඔව් සර්. සර් අපි එදාම දැම්මා. පාස්වර්ඩ් එක පිළිලනවා. මේ මොකද්ද මේ පාස්වර්ඩ් එක කියන්නේ මේ පාස්වර්ඩ් එක තියෙන්නේ ඉතින්. ඉල්ලනවා. හරි. මේ මොනවාද? මෙත්ත සූත්‍ර දේශනාවෙන් ඔබට ඉගෙනගත හැකි කුමක්ද? මොනවද ඉගෙන ගන්න පුළුවන්? මෛත්‍රී කරන ආකාරය. අන් අයට මෛත්‍රී කාටද මෛත්‍රී කරන්නේ? අන් අයට සකල මේ මුළු ලෝකයේ ඉන්න සාධක කොහොමද අපි මෛත්‍රී කරන්න කියලා. මෛත්‍රී උපමා කලේ කුමකටද? මවක් සමාගයේම එකම තම ආයුරින් මොකද්ද අපි කිව්වේ? මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. එකම මවට එකම පුතෙක් ඉන්නව නම් එයාට කොහොමද මෛත්‍රී කරන්නේ? මේ විදිහට මේ මුළු සබ්බ ලෝකයාටම මෛත්‍රී කරන්න කියලා. නිපක ගුණය පහදන්න. මොකද්ද පුතේ නිපක කිව්වේ? දැනට සුදුසු නොවන හේවත් බැලදුම් හා රෝග වැළඳීමට මොකද්ද නිපක ගුණය කියන්නේ? කය වචනය රැක ගැනීම නේද? කය වචනයේ සංවරය නිසා අපිට ලොකු වාසියක් තියෙනවා නේද? වචනේ සංවර නැති වුණොත් එහෙම අපිට කුටි කණ්ඩත් වෙන්න පුළුවන්. යාළුවෙක්ට එහෙම කිව්වොත් එහෙම කොහොමද මොකක් කරන්න අරක වචනයක්?
අඩු. ඔබ බලාගනින් කිව්වනම් ඊළඟ එකේ වාස්සේ බලාගන්නේ මොකද යකෝ කියලා දුන්න කණේ ෂොට් එකක් නේ. ඊට පස්සේ කණේ සංවරෙත් නැති වෙනවා. ඈ. ඊට කටේ සංවරය නැතුනම මොකද කෑම කන ඕනදි දේවල් කෑවට පස්සේ අපිට ලෙඩ වෙනව නේද? ඉතින් කය වචන හොඳට සංවර කරගන්න ඕනේ. ඈ. කැළපෙන ඇඳුම් අදින ඒවා ඔක්කොම ඔයාලට අදාළයි. දහම් පාසල යන දරුවෙකු වන ඔබ අනතිමානී ගුණය ආදේශ කරගත්තේ කෙසේද? මොකද්ද අපි අනතිමානී ගුණය ආදේශ කරගන්න උනා කියන්නේ මම? අනතිමානී කියන්නේ මොකද්ද? මාන්නත්වයෙන් නැති වෙන්න ඕනේ. කවුරු හරි මොන හරි උපදේශයක් දුන්නොත් ඒක පිළිගන්න යොදෙන්න ඕනේ. තමන්ගේ නැති දේවල් තමන්ට ආඩ්‍ය කරගන්නේ නැතුව, තමන්ගේ අම්මලා තාත්තලාගේ දේවල් තමන්ගේ එකට ගන්න නැතුව මම එදා කිව්ව පැහැදිලි කරා මතකද? තාම සෝච කීකරුව තමන් මාන්නාධික නොවි ජීවත් වෙන්න ඕන දරුවෝ විදියට කියලා නේද? මෙත්තඩීම ඔබ කළ යුත්තේ කාටද? සබ්බ ලෝකයාරම සියලු සත්වයොන්ටම. ඊට පස්සේ සක්කෝ යන ගුණය ඔබට වැදගත් වන ආකාරය ලියන්න. මොකද්ද සක්කෝ කිව්වේ? සක්කෝ කිව්වේ මොකද්ද? ආර්ය සත්‍ය අවබෝධය. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගැනීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම අවබෝධ කරගන්න පුළුවන් මානසිකත්වයක් සහ දැනුමක් ඔයාලට හදාගන්න ඕනේ කියන එක. මේ භූතා සම්භවේශී කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ භූතාව සම්භවේශී කියන්නේ? සිටින සත්වයෝද. භූතාව සම්භවේශී කියන්නේ මොකද්ද? උපන් සත්වයෝද ඉපදීමට සිටින සත්වයෝද. ඉපදිච්ච ඉන්න පුළුවන්, ඉපදිච්ච ඉන්න අය වෙනවා. මව කුසක තුක් වෙන්න පුළුවන්, පිටරයක වෙන්න පුළුවන්, ඉපදිච්ච ඉන්න අය. තව මේ ලෝකෙට ඇවිල්ලා නැති අය නේද? ඊට පස්සේ මොකක්ද ඇහුවේ? අපගබ්බ ගුණය ඔබ විසින් ප්‍රගුණ කළ යුත්තේ කෙසේද කියලා අහනවා. මොකද්ද අපගබ්බ ගුණය කිව්වේ? නොයෙක් දේ නොසිතමින් සංවරව කටයුතු කරන කෙනෙකු බවට පත්වීම. ගුරු දෙගුරුන් පැවිද්දන් වැඩිහිටියන් ආදී අය ඒ අයට ගරු කරන්න ඕන කිව්වා නේද? ඒ අයට ඉන්න තැන නැති තැනද ඔයාලගේ අම්මට තාත්තට ඔයාගේ අම්මා තාත්තා ඉන්න තැන වෙන්න පුළුවන්, නැති තැන වෙන්න පුළුවන්. ඒ අයට ගරු කරන්න ඕන. අගරු කර නිගරු කර කතා කරන්න එපා කිව්වා නේද? මතකද? ගුරුවරු කියන්නේ ගුරුවරුමයි. දෙමාපියෝ කියන්නේ දෙමාපියෝමයි. ඒකනේ අපි දෙමාපියෝ පෙරදිගට දැම්මේ. ආචාර්යා දක්ෂිනා දිශා කිව්වේ, ගුරුවරු දකුණු දිශාව කිව්වේ. පෙර අපේ දෙවිවරුමයි කිව්වේ අම්මලා තාත්තලාට. එයාලා අපේ නැගෙනහිර කිව්වේ. නැගෙනහිර කියන්නේ අපිට ඉර පායන පැත්ත. අපේ ළමයිට ඔයාට අපිට හැමෝටම අපේ නැගෙනහිර වෙන්නේ අපේ දෙමාපියෝ නේද? තේරුණාද? ඒක නිසා එයා ඉන්න තැන කිසිම විදියක් නරක හැසිරීමක් නරක කතා කිරීමක්වත් කරන්න හොඳ නෑ. සංවරව හැසිරෙන්න ඕනේ. සංවරව කතා කරන්න ඕනේ නේද? අම්මලා තාත්තලා ගහනව නේද? ඕන්ට වඩා කියවගෙන ආවොත් එහෙම. අනවශ්‍ය දේවල් කතා කරගෙන ආවොත් දෙනවනේ ටොක්ක්ක් නේද? මම නම් එහෙමයි. Tamanට අදාළ නැත්නම් අදාළ නැති දේවල් කතා නොකර ඉන්න ඕනේ. ළමයි දැනගන්න ඕනේ ළමයිගේ තැන ඉන්න. තේරුණාද? ගුරුවරුන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරුකර ළමයි පුරුදු වෙන්න ඕනේ. ඒක ඔය වයසේදී පුරුදු වුනේ නැත්නම් ඉස්සරහට කොහොමද පුරුදු වෙන්නේ? හරිද? ඔබ රෝගී වන්නේ ඔබගේ නිපක ගුණය නොමැතිකම නිසාය. ඒ බව පැහැදන්න. මොකද්ද නිපක ගුණය කිව්වේ? කය වචන දෙකේ සංවරය. දෙකේ සංවර බව. අපි එතකොට මොකද? අර මොකද්ද? අපි රෝගී වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම කෑම අනවශ්‍ය කෑම જાති එහෙම කෑවම. කටේ සංවරය නැති වුනහම එක එක දේවල් ආහාර පාන වලට ගිජු වුනහම නේද? අපිට අසනීප වෙනවා. ඇමීබයිසිස් හැදෙනවා නේද? කාපු ගමන් ටොයිලට් යන්න වෙනවා. කන්නේ නැතුව පාන් පිටි කාපුවම ગેස්ට්‍රයිටිස් හැදෙනවා. ඊට පස්සේ ගොඩාක් සීනි කාපුවම ඩයබටික් හැදෙනවා. ඊට පස්සේ කොලෙස්ටරෝල් හැදෙනවා. ෆ්‍රයිඩ් රයිස් ගොඩක් කෑවම රෝල්ස් කටලට් ෆ්‍රයිඩ් රයිස් ඒවා මේවා කෑවම ගොඩක් හැදෙනවා. ඒක තමයි යන්නේ. ඔයා පහදන්න ඕනේ අපේ නිපක ගුණය කියන්නේ අපි කිව්වේ මොකද්ද? දැනට සුදුසු ගුණය නේද? කය වචන දැක ගැනීම. ඒක අපි කියන්න ඕනේ ඇඳුම් පැළඳුම් ආහාර මාර්ග හැමදේම පරිස්සම් වෙන්න ඕන. ඔයා හිතන්න ඔයා යනවා නුවරඑළිය.
ඔයා යනවා ස්කිනි එකක් ඇඳලා පොඩි ෂෝටක් දාලා. කොහොමද? සීතලේ ගහලා ඔයාට heart attack හැදෙන්න පුළුවන්, අසනීප වෙන්න පුළුවන්, වැස්ස යනම කුඩ යන්නේ නැතුව. ඈ තෙමි තෙමි යනවා, අසනීප වෙනවා. නේද? නිපක ගුණය කියන්නේ මේ අපේ ඇඳුම් පැළඳුම් වලට පුළුවන් නුවණැතිව ක්‍රියා කරන්න ඕන. ඒ නුවණැතුව ක්‍රියා කරේ නැත්නම් ඔයාලගේ ජීවිතේ ඔයාලා අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. නේද? අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. විභාගේ ෆේල් වෙනවා වගේම ජීවිතේ ෆේල් වෙනවා. ජීවිතේ පාස් වෙන්න නම් ඔයාලා පුතේ අනිවාර්යයෙන්ම නුවණැතිව ක්‍රියා කරන්න ඕනේ. ඒක ඉස්කෝලේ විතරක් විභාගයේදී විතරක් නුවණැතිය වැඩ කරපු අය තමයි පුතේ ඉහළට ගිහිල්ලා හොඳ තැන්වල ඉන්නවා. නමුත් රටට සිතක් වෙන්නේ නැහැ. ගෙදරට සිතක් වෙන්නේ නැහැ. යා විතරක් සිතක් හදා ගන්නවා ආර්ථික වශයෙන්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් සිතක් ලෝකෙට කාටවත් නැහැ. වෙන්නේ හදිමයි. හොඳට ඉගෙනගත්තු දැනුවත් මිනිස්සු ඉන්නවා. ඒ අය කරන්නේම රටට ලෝකයට හදි වෙන දේවල්. දැන් අපි මේ විඳවන්නෙත් එහෙම එකක් කියලා මිනිස්සු කියනවනේ. නේද? ලැබ් එක හදලා නේද? කොවිඩ් කියලා 19 කියලා එකක්. වෛරස් එකක් හදලාලු අත් හදා බලලාලු. ඒක එළියට ගිහිල්ලාලු. දැන් ඒකෙන් අපි විඳවනවා නේ. ඔයාලා අපි දැන් මාස 5ක් 6ක් විතර එක දිගට ගියාලා ඇතුලේ. තාම ඔයාලා ඉස්කෝලේ යන දවසක්වත් දන්නේ මේ ඔක්කොම මේ අර ගුණාත්මක භාවය නැතුව මිනිස්සු කරන දේවල් නේද? රසායනික අභිවෙන්න පුළුවන්, මරා ගන්න හදන නිකන් සාමාන්‍ය අභිවෙන්න පුළුවන්, ඈත දියා විදින ඒවා වෙන්න පුළුවන්. මේවා මිනිස්සුන්ගේ නුවණ සබර්ධනය වෙලා දැනුමත් එක්ක හදාගත්තට මේ මිනිස්සු ආධ්‍යාත්මිකව හිතන්නේ නැහැ මේකෙන් එන හානිය මුළු ලෝකෙටම කොහොමද කියලා. නමුත් අර එයාලා කතා කරන්නේ මේක චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් තියෙනවා. මේක මොන විදිහින් හරි සමතුලනය වෙනවා. එහෙම කියලා තමයි කියන්නේ. නේද? අපි අර ඉස්සර ඔයාලට කියන්නේ කැලේ ආහාර දාමු ගන්නව නේද? ආහාර ජාලවල ගන්නව නේද? හාව වැඩි වුණාම කොට්ටෝ වැඩි වෙනවා. ඒතර කොටි ඇවිල්ලා හාව කාපුවම ආයෙත් හාව අඩු වෙනවා කිය උගන්වන්නේ නේද? ඒ විදිහට මේ සමාජයේ එහෙම කරන්න බෑ. ඊට පස්සේ අහනවා වැරදි දෘෂ්ටි වලට මොකද්ද පුතේ කියන්නේ අපි ඒක? වැරදි දෘෂ්ටි වලට කොහොමද මොකද්ද පුතේ ප්‍රශ්නේ අහන්නේ? වැරදි දෘෂ්ටි වලට නොයාම දැක්වෙන්නේ කුමන ගාථාවෙන්ද? මොන ගාථාවෙන්ද දැක්වෙන්නේ? ඉතින්ට අනුකම්ප සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයයේද නැහිජාතු සබ්බරේයම් පුරේති. දිට්ඨිංච අනුපකම්ම සීලවා නේද? හරි මඟ යන්න ඕනේ. වැරදි දෘෂ්ටි වලට යන්නේ නැතුව දස්සනේන සම්පන්නෝ සෝවාන් වීම වගේ නිවැරදි මාර්ගයක් දකින්න ඕනේ. පස්කම්ස අපිට ගිජු නොවි නැවත වතාවක් මව් කුසක ඉපදෙන්න තැනකට නොගිහිල්ලා ගබ්බසෙයියන් වෙන්නේ නැතුව නැවත නූපදින්න වැඩ කටයුතු කරන්න කියන. නේද? දැන් පුතේ සමහරක් වෙලාවට මිනිස්සුන්ට ඔක තේරුම් ගන්නත් බෑනේ. කියන්නේ මොකද්ද? අපි ජොලියේ ඉන්නවා හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ. කොහොමනේ කියන්නේ? මේ ජීවිතේ ලැබුණ ආය හම්බ වෙනවත් දන්නේ නැහැ. ඔන්න ඔය ජොලි කරපල්ලා එහෙමනේ කියන්නේ අර සින්දුවල. එහෙම කියපු එකේ කීපෙද මැරුණත්නේ. හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ. ජොලි කරපල්ලා කියලා එහෙම සින්දු කිව්ව එක්කෙනෙක් කර. එයාලා මැරුණා. ගොඩක් වෙලාවට බුද්ධ ආගමේ වට හරහට තමයි සින්දු කිව්වේ යා. මේ අපි කියන මේ සමහර සින්දු හින්දා ඉතින් අපි සාවධානව අසාගෙන ඉන්නවනේ. නමුත් මේ ඇත්ත කතාව පුතේ අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ මැරෙනවා මේ උපදිනවා මේක තමයි සංසාරේ. සමහරක් කෙනෙක් මේක තේරුම් ගන්නවා මේක හරි ජොලි. මේක ඉපදිලා වයසට ගිහිල්ලා මැරෙනවා. ඊට පස්සේ ආයෙත් උපදිනවා. ඒක හරි ජොලිනේ. ඔහොම රවුමට කැරකෙනවනේ කියලා. ඉතින් අපි කොච්චර විඳවනවද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ. නේද? ඉතින් ගොඩක් දෙනෙක් ඕක කල්පනා කරන්නේ නැහැ. ඒක හොඳක් කියලා හිතන්නේ. නමුත් අපි අර කිව්වේ මොකද්ද? අවිද්‍යාව නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. අවිද්‍යාව නිසා. හොඳ දැනීමක් නැතිකම නිසා. ඒක නිසා තමයි සංස්කාරය හැදෙන්නේ. ඒක නිසා තමයි විඥානය හැදෙන්නේ. ඒක නිසා තමයි නාම රූප අපේ මේ හැදෙන්නේ කයවල්. මේ ආයතන 6 හැදෙන්නේ. ඊට පස්සේ වේදනාව හැදෙනවා. ඊට පස්සේ උපාදාන වෙනවා ඉපදෙනවා. ඊට පස්සේ මේ
වයසට යනවා ආයෙ ලෙඩ වෙනවා මැරෙනවා නේ ආයෙත් උපදිනවා මේ ඔක්කොම වෙන්නේ අවිද්‍යාව නිසා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒක නිසා තමයි උන්වහන්සේ දැක්කේ අර මොනවාද ඉපදෙනවා අපි මේ ලෙඩ වෙනවා නේ මහලු වෙනවා අපි මැරෙනවා ඒක මොකද්ද කියලා හොයන්න තමයි උන්වහන්සේ අර අත්‍යර සැප සම්පත් තිබුණට ඒව ඔක්කොම නේද මාලිගා තුනකුත් තිබ්බනේ නේද මොකද මාලිගා තුන පුතේ රම්‍ය සුරම්‍ය සුබ මතකයි පොඩි කාලේ වනේ මම බැලුවේ මේ ඉස්සර කාලේ දැන් අමතක කරලා ඉන්නවාලා ඈ පොඩි කාලේ අමතක කරලා ඉන්නේ ලොකු කාලේට උන එක එක දේවල් ලොකු දේවල් නිබ්බක ගුණේ අප්ප ගබ්බ චතුරාර්ය සත්‍යයේදී පොඩි කාලේ අමතකයි අර බුදු බෝසත් කුමරු ඉස්සරම ඉපදෙලා කියපු ගාථාව මොකද්ද අර සත්‍යයෙන් වැඩලා පවතින ගාථාව ආකෝ අමස්මිකස්ස නස්තිලෝකස්ස ජේතෝ අමස්තිලෝකස්ස අමන්තිමයි අතවසල ළමයි හොඳයි යාට මතකයි අනිත් මතක නෑ කියලා හරි එහෙනම් අද යමු අද අපේ පාඩමට වපුරන ආයුරුම අස්වැන්න ලැබේ ඈ ඔන්න අද පාඩම මොකද්ද මේ කාට හරි පොඩ්ඩක් පාඩම ඡේද දෙකක් තුනක් කියවන්න කියමුද බලන්න ඈ සඳලි කවිෂා ඉන්නවා ඉස්සරෝ මට පේන්නේ සඳලි ඉන්නවද සඳලි කවිෂානිද ඇහෙන්නේ එයා කියනවා ඇහෙන්නේ මොකද්ද කියන්නේ දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට ඉස්සෙල්ලා දවසේ වැහැලලු ගොඩක් ලොකුවට වැහැලා අපි දන්නවා අපිට වැස්සම පොළවේ වතුර මට්ටම වැඩි වෙනවා නේද පොළවේ ඔයාලා ගෙදරත් වැහැල්පු දවසට පහවදා බලන්න හිමීට වැඩවිල් පණුව ඔහොම ඇදෙනවා පේනවා සිමෙන්ති උඩට ඇදෙනවා එහෙට මෙහෙට ඇදෙනවා පේනවා එයාලා පොළවේ යට ඉඳලා එයාලා ශක්තිය වෙලා උඩට එනවා එයාලා එළියට ඇවිල්ලා පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා තවත් හොඳ තැනක් හියුමස් තියෙන තැනක් හරි පස් තියෙන තැනක් හරි හොයා ගන්නවා තේරෙනවද එහෙම යනවා දැන් මෙහෙම ඇවිදිනකොට මෙහෙම ඇවිදගෙන යනකොට එයාලා ඇවිදිද්දී හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක් සක්මන් භාවනාවේ යෙදෙනවා සක්මන් භාවනාවේ යෙදෙනකොට දැන් මේ හාමුදුරුවෝ ඇවිදින්නේ මේ පණුව උඩින් පණුව පාග දැන් අනෙක් හාමුදුරුවෝ ගිහින් බුදුරජාණන් වහන්සේට කියනවා අන්න අහවල් හාමුදුරුවෝ අන්න අහවල් භික්ෂුව මේ භාවනා කරනවා පුතේ මේක තියෙනවද පොත තියෙනවද හරිද සක්මන් භාවනාවේ යෙදෙනවා කියලා ගිහින් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේට හරිද ඊට පස්සේ නැද්ද හරිද පුතේ ඔයාලා මේ එක්කෙනෙක් පොත ෂෙයා කරන්න පුළුවන්ද කියලා අහනවා මම මේ පොත බැලුවේ කොයිද කියලා මේ කොහෙද දන්නේ දැන් මේ ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කතා කරලා කියනවා ඊට පස්සේ එහෙම නෙමෙයි ඒ ඉන්නේ උන්වහන්සේ හරි ඕනේ නේද
මේ හරි පුතේ අහගෙන ඉන්නකෝ ෂෙයා කරන්න කිව්වොත් මට වෙලා යනවා අපරාධ. මේ ඊට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක මොකද නිදාන කතාවත් එක්කම අර රහතන් වහන්සේ කෙනෙක් වෙලා උන්වහන්සේ මොකද පුතේ ඔයාලා මැසේජ් කරන හො ගාලා සර් අද නම් පේන්නේ නැහැ සර් දහම් පාසල් ඔන්ලයින් ප්‍රති කැඩි ඕ රෙකෝඩ් එක ඔක්කොටම එවනවා පුතේ මේ දැන් මේ හාමුදුරුවෝ ඔයාලා අහලා තියෙනවා චක්කුපාල කියලා හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් ඒ රහතන් වහන්සේ දැන් ගැඩවිල් පණුව පාග යනවා කියලා දැන් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. නේද? ඔයාලා අහලා තියෙනවා බණ වෙලාවල් වලට එහෙම ගෙවල් වලට කියනවා පුතේ PDF එක දැම්ම ඔයාලට පොත් මේකට පොඩ්ඩක් ඉන්න මම ආයෙසරයක් දාන්නම්. ඔයාලට PDF එක මම දැම්මා කවද්ද ඔන්න ආයෙත් දැම්මා බලන්නකෝ සම්බන්ධ වෙච්ච මොනවාද මේ පසුගිය ආත්මයක ආත්ම ගානකට කලින් ඇස් සම්බන්ධ වෛද්‍යවරයෙක් කියලා තමයි ඉපදෙලා තියෙන්නේ. ඉතින් ඇස් වෙදකම කරගෙන යනකොට කාන්තාවක්ගේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා ඇවිල්ලා මෙයා දැන් බෙහෙත් කරගන්නවා. බෙහෙත් කරගන්නක මම කියනවා දැන් අපි කියන්නේ ඕන බැලවේරකමක් කරන්න මම ඔයාලට ඕන දෙයක් කරන්නම් ඔයාලගේ යාළුවොත් එහෙමයි. ඇවිල්ලා ඔයාලගෙන් උදව් ගන්න ඕන කියන්නේ මං ආයේ සදා කාලික මේ උදව් අමතක කරන්නේ නැහැ කියලා තමයි. ඔයාලට වඩා ඔයාලා තාත්තලාට එහෙම උදව් ඇති හොඳ මේ උපහැරණ අරගෙන යාළුවෝ කරපුවා. මට නම් ගොඩක් තියෙනවා. මේක නම් අමතක කරන්නේ අයියේ ආයේ මං මලාට මේක අමතක කරන්නේ මේ උදව්ව විතරක් මට කරන්න මේක මට ලොකු වටිනාකමක් තියෙනවා මම කියලා. ඔව් FM එකේ ගියාලු කතාව. හොඳයි ඔයාලා අහන්න ඕනේ එහෙනම්. එතකොට පුතේ දැන් කියන්නේ මොකද්ද මේ හාමුදුරුවෝ මේ ඇස්වැදකම් කරන එක්කෙනා අර කාන්තාව පොරොන්දු වෙනවා ඇස් හොඳ වුණාම ඔයාගේ ගෙදර ඉඳලා මං වැඩ කටයුතු කරන්නම් උදව් කරන්නම් ගෙදර දොරේ වැඩ කරන්න. ඊට පස්සේ දැන් ඇස් හොඳ වෙලත් දැන් මෙයා කියන අහනවා දැන් වෙද මහත්තයා දන්නවනේ එයාගේ ඇස් හොඳ වෙලා කියලා. කොහොමද දැන් හොඳයිද? තාම හොඳ නෑනේ කියලා කියනවා. ඊට පස්සේ වෙද මහත්තයා කියනවා දැන් මෙයා මේ ආරාදින්නේ මේකට හොඳ නෑ කියලා හොඳ වෙලා ඉද්දිත් හොඳ නෑ කියලා කියන්නේ මේ වැඩ කරන්න වෙනවට ඉන්නකෝ යාට මන් දෙන්නම් හොඳ එක වැඩක් කියලා මෙයා කරන්නේ මොනවද ඇහැ ආයෙත් නොපෙනෙන්න ඇස් දෙක ආයෙත් අන්ධ කරා. ඊට පස්සේ මොකද්ද මේ පාපේට මේ දැන් චක්කුපාල හාමුදුරුවෝ රහතන් වහන්සේ කියලා කියලා. චක්කුපාල කියන්නේ පුතේ ඒ දවස්වල බර්ණස් හිටපු හොඳ සල්ලි තියෙන හොඳ පවුලක එක්කෙනෙක්. මෙයා නිතරම බුදුරජාණන් වහන්සේ බලන්න ජේතවනාරාමයට යනවලු. දවස් ගාන හොඳ රජ බොජුන් හදාගෙන යනවලු දැන් මේ උපාලි මෙයාගේ නම. හරිද? ඉතින් යනකොට දැන් කාලයක් කොහොම රජ බොජුන් හදාගෙන යනකොට බුදුරජාණන් වහන්සේට මෙයාට හිතනවලු මේක නෙමෙයි ජීවිතේ. ජීවිතය කියන්නේ මීට වඩා එහා දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන බණ හැමදාම අහලා මෙයා මේ ගෘහපතියා හිතනවා මම මේ ජීවිතේ ඉන්නේ නැහැ. මං දැන් ඇති හිටියා මේ ගිහි ජීවිතේ කියලා මෙයා තියෙන දේපල දොර ඉඩ කඩන් ඔක්කොම නෑදෑයන්ට හිතවතුන්ට පවුලේ අයට දීලා මෙයා යනවා මහාන වෙන්න. මහාන වෙලා ටිකක් කාල තරුණ වයසේදී යන්නේ. මෙයා දැන් ගිහිල්ලා මහාන වෙලා පුතේ ටික කාලයක් ඉන්නකොට මෙයාට කල්පනා වෙනවා මම දැන් මහාන වෙච්ච එකේ කොහොම හරි සකෘදාගාමි අනාගාමි අරහත් කියනා වූ මාර්ගඵලයක් ලබන්න ඕන නැත්නම් මං මේ ආපු ගමනෙන් තේරුම්න්නේ නැහැ කියලා දැන් මේ භික්ෂුන් වහන්සේ දරුණු විදිහට භාවනා කරනවා. දරුණු විදිහට භාවනා කරනකොට මේ භික්ෂුන් වහන්සේගේ ඇස් දෙක ටික ටික පේන එක නැති වෙනවා. හරියට කෑමක් ගන්නෙ නැහැ, හරියට බේතක් ගන්න නැහැ. දැන් මෙයා භාවනා කරනවා. දැන් මේ ගෘහපතියාගේ ඇස් දෙක නොපෙනෙන දවසේම උන්වහන්සේ රහත් භාවය ලබා ගන්නවා. ඇස් දෙක පේන දවසේම තමයි මෙයා රහත් වෙන්නේ. හරිද? මොකද දැන් මෙයා දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙලා ඇස් දෙක පේන්නේ. ඊට පස්සේ නම වෙනවා මෙයාට චක්කුපාල රහතන් වහන්සේ කියලා. දැන් ඊට පස්සේ දැන්
බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අනික් හාමුදුරුවෝ කිව්වර පස්සේ මේ ගැඩවිල් පණුව පේනවා කියලා උන්වහන්සේ පූර්වාපර සම්මේව ගලපලා කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුණයි මේ ආවල් දවසේ අර කෝපේටපත් වෙලා අර කාන්තාවගේ ඇස් පෙනීම ආයෙත් නැති කරපු නිසා තමයි මේ මේ කියලා කියනවා. ඉතින් පුතේ දැන් උන්වහන්සේ මහන්සි වෙලා රහත් භාවය ලබාගත්ත අර කරපු පාපය අයිමුනේ නැහැ නේද? අපි කියනවා අපි කරන කර්මයක් නේද? හොඳ කර්ම නරක කර්ම කියලා දෙකක් තියෙනවා නේද? හොඳ කර්ම යහපත් කර්ම සහ අයහපත් කර්ම නේ. මේ කර්මය මොනා කරත් මේවා අපිට පරිසම් දෙනවා. එහෙම නැත්නම් අපිට විපාක දෙනවා කොයි ආත්මික හරි. කර්මේ විපාක දෙන ආකාර හතරක් කියනවා. හරිද? දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම කියලා හතර ආකාරයට අපි කරන හොඳ නරක අපිත් පස්සෙන් එනවා. දැන් මේ චක්කුපාල හාමුදුරුවන්ට අපරාපරිය වේදනීය කර්මයක් නිවන් දකිනා ජාති දක්වාම තියෙන කර්මයකට ඒකට තමයි මේ මුල පෙරුවේ අර කාන්තාවගේ ඇස් දෙක අන්ධ කරලා. ඒක නිසා තමයි අපි මේ චක්කුපාල හාමුදුරුවෝ රහත්භාවය ලබා ගන්නවත් එක්කම ඇස් දෙකක් අන්ධ වුණේ. නේද? ඒ වගේම අපේ ප්‍රධාන කතාවක් ඊයේ පෙරේදා අපි අහුවා නේද? කාගේද? කුටි කාලා මැරුණේ අපවත් උනේ. මුගලන් හාමුදුරුවෝ. ඔය වගේමයි පුතේ සීවලි හාමුදුරුවෝ. සීවලි හාමුදුරුවෝ අවුරුදු 7ක් කොහෙද මව්කුසේ හිටියලු. බිහි වෙන්න බැරුව. හේතුව වෙන කල්ප ගානකට කලින් ආත්මික සර්පයෝ නෙවෙයි මිනිස්සුන්ට එන්න බැරි පාරක් වහලා. මිනිස්සු එහෙට මෙහෙට ගමන් ගියපු පාරක් වහලා ඒකේ පාප කර්මයට තමයි මේ නිවන් දකින ආත්මික පසුබුදු කෙනෙක් ගිය පාරක්ද මන් දන්නේ මට මතක නෑ හරියට. එහෙම මාර්ගයක් අවහිර කිරීම නිසා සීවලි හාමුදුරුවන්ට මව්කුසින් එළියට එන්න බැරුව අවුරුදු 7ක් ඉඳලා දුක් විඳලා තමයි ආවා කියලා කියන්නේ. දැන් කාලනම් කපල සීස කරලා ගන්නවනේ නේද? ඉස්පිතාලෙට ගිහුවම දවසක් තියා විනාඩි 5ක් 10ක්වත් එහෙම වෙන්න දෙන්නේ නැහැ. දැන් ඉස්සර කාලේ එහෙම නෑ නේද? ඔන්න ඔහොමයි. ඒ නිසා පුතේ අපි කරන කියන දේවල් අපි පස්සෙන් එනවා. ඒකේ දෙකක් නැහැ. ඔයාලා ගිය ආත්මවල කරපු දේවල් තමයි මේ ආත්මේ අරන් ඇවිල්ලා. මේ ආත්මේ කරන ඒවා සහ ඉස්සෙල්ලා ඒවා තමයි අපි ඉස්සරහට අරන් යන්නේ. කල දේ පළ දේ කියන්නේ. ඔයාලා කවුරු හරි වුණ ඔයාලට ගහ පික්නික් ගහලා යන ගමන් පය වැදිනවා. සාදු කල දේ පළ දේ කියවනද ඔයාලට? කියන්නේ කියනවා අපි නම් චුට්ටි කලම කල දේ පළ දේ කියනවා. සාදු බුද්ධං ඔය කට කරාටමයි ඔය. යන්නේ ඒක තමයි කියන්නේ. කරපු දේවල් තමයි වෙන්නේ. කල දේ තමයි පළ දෙන්නේ. මේ මට පේනවා පුතේ දැන් එක එක්කෙනා සම්බන්ධ වෙනවා. දැන් ළමයි දන්නේ නැද්ද දන්නේ අපි 8ට පන්ති පටන් ගන්නවා කියලා. දැන් 8:45ට විතර ආව දෙන්නේ තුන් දෙනෙක්. පුතේ අපි දැන් 8ට පටන් ගන්නවා 8:45 මේ ඒක නිසා අපි සිතුවිලි තමයි මේ ඔක්කොම කර්මය හැඳින්වෙන්නේ සිතාමතා කරන කියන දේවල්. කර්මය කියන්නේ මොනවද? හිතාමතා කරන. දැන් චක්කුපාල හාමුදුරුවෝ දන්නේ නැහනේ පණුව පෑගෙනවා කියලා. උන්වහන්සේට පේන්නේ නැහනේ. උන්වහන්සේ දිවසින් බැලුවා නම් සමහරට පේන්නේ ඉඳ තිබුණා. නමුත් උන්වහන්සේ ප්‍රායෝගිකව ඉඳගෙන භාවනා කරනවා. දැක්කේ නැහැ නේද? ඊට පස්සේ කියනවා නරක කර්ම වෙන්න හොඳ කර්මද තිබේ. යහපත් සිතුවිලි මුල් වී කරන කියන සිතන කර්ම යහපත්ය. එසේ යහපත කරන්නා පසුපස සැප පැමිණි. අපි අර ගාථාවක් මොකද්ද මතකද? ධම්මපදයේ ගාථාව මතකද ඔයාලට? ධම්මපදයේ ගාථාව මතකද ඔයාලට? මනෝපුබ්බංගම ධම්ම මොකද්ද? මනෝපුබ්බංගම ධම්මා මනෝ අතවදේ හිටියා මම ඕක කිව්වත් එදා. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝන දුක්ඛමං චේති චක්කංච වහතෝ පදං කියලා කරත්ත රෝදේ පිටිපස්සෙන් එනවා වගේ මනස සියලුම කර්මයන් වල පෙරටුව ගමන් කරනවා. අපි හිතන දේවල් තමයි කරන්නේ. තේරුණාද?
ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. හරිද? පොතේ ඔය ඇඩ් කරන්න කියන එක නා පස්සේ මැසේජ් එකක් දාන්න මගේ WhatsApp නම්බරේට චක්කංච වහතෝ පදං මන පුබ්බංගමාද මනසන තමයි පුබ්බංගමා පෙර ගමන් කරන්නේ මනස මනෝ සෙට්ටා මනස තමයි ඔක්කොම කරන්නේ මනසාචේ පදුට්ටේන දූෂිත වූ මනසකින් ඉන්නවනම් බාර්සතිවා කරෝතිවා කරනවනම් කතා කරනවනම් තතෝනම් දුක්ඛමංචේ මේ කට්ටිය දුකටමයි යන්නේ චක්කංච වහතෝ පදං ගුණාබැදි කරත්තේ රෝදේ පිටිපස්සෙන් එනවා වගේ මේ නරක වැඩ කරන නරක සිතින් නරක වැඩ කරන නරක කතා කරන මිනිස්සුන්ගේ දූෂිත වෙච්ච සිතත් එක්ක මෙයා යන්නේ කොහෙටද? අර තමන් කරපු දේවල් තමන් පිටිපස්සෙන් එනවා කිව්වා. ඕක කිව්වා නේද මේ පන්තියේම? ඔව් ඔව්. ඔහොමම කිව්වා. මේක හැබැයි 7 වසරේ පොතේ 17 වෙනි පාඩමේ තියෙනවා. 17 වෙනි පාඩමේ තියෙනවා ඒක. හරිද? ඒක නිසා පුතේ අපි හොඳට බලාගන්න දැනගන්න ඕන ඔයාලා කාට හරි කරදර කරනවා නම් සතෙක්ට වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට මේක මගේ පිටිපස්සෙමුත් එනවා කියලා. ඒ හින්දා බොහොම කල්පනාවෙන් පව් වැඩවල යෙදෙන්න ඕනේ. හරිද? පව් වැඩවල. එතකොට Tamanටත් ඒක තමයි අත්තානං උපමං කත්තා. Tamanව උපමාවට ගන්න ඕනේ. එතකොට පව් වැඩවල යෙදෙන්න බැරි වෙනවා. නේද? පව් වැඩ කරන්න හිතෙනකොට අත්තානං උපකරණ තමාව උපමාවට ගන්න ඕනේ. නහය නගාතේ කාටවත් මහරන්න එපා. මේ දඬුවම් කරන්න එපා කියලා. එහෙමනේ කියලා තියෙන්නේ. තමාව උපමාවට අරගෙන කාටවත් ගහන්න දඬුවම් කරන්න යන්න එපා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඒ වගේම දැන් මේ කතාව පැහැදිලි කරනවා මොකද්ද? ඉස්සර කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කතාව විතරක් නෙමෙයි. දැන් කාලෙත් එක්කෙනෙක් හිටියලු සත්තු තුවක්කු අරගෙන වෙඩි දියලා සත්තු මරණ එක්කෙනෙක්. එයා කැලේ යනකොට ගහක් කඩාගෙන යාගේ ඔළුවට වැටලා මැරුණලු. ඉතින් ඕවා අපි දකින්නවනේ. අපි දකින්නවා සමහරක් අය මේ අර දැන් කතාවක් තියෙන අවිගත්තෝ අවියෙන්මනසී කියන නේද? ගොඩාක් අපි දකින්න කතා පුතේ අපි දකින්න නිවුස් වලට පහුගිය කාලේ අපි අර පාතාල කියලා ඉඳගෙන මිනිස්සු මරලා බය ගන්නලා ධන ගස්සලා සල්ලි අරගෙන මිනිස්සුන්ව මරලා අරවම කරපු අය දැන් පුතේ ඔය අහුවෙලා ඒකමම අන්න අරව පෙන්නන්න යද්දි මේ මැරුණා මේවා පෙන්නන්න වෙඩි හොමාරුන් මැරුණා කියලා එම් කියන්නේ ඒව තමයි. ඉස්සර කාලේ ගහක් කඩාගෙන වැටෙනවා වගේ තමයි දැන් ඔයාලට දැන් තීරණ කාලේ බලන්න කී දෙනෙක් එහෙම මැරලා ඇද්ද කියලා. එහෙම තමයි මිනිසුන් ඒ කරපු පාප කර්ම වලට ඒවට ඒ විදිහටම උත්තර හම්බෙනවා. ඒක කාරුත් නෙමෙයි. අපායට යනකොට අපි ඉස්සර ඔය දේවධර්ම සූත්‍රය කියලා චුට්ටක් තියෙනවා. ඒකේ තියෙනවා අපාවට යනකොට ජම රජුරෝ ඉන්නවලු අපායේ දොරටුව ගාව. ප්‍රශ්න අහනවලු. ප්‍රශ්න අහනකොට කියනවලු මොනවාටද කරපු වරද? ඒකල කියනවා මේක ඔයාගේ අම්මා තාත්තා අයියා අක්කා යාළුවෝ කරපු වරදවල් වලට නෙමෙයි දැන් මේ යම ලෝකෙට ආවේ මේ අපාගත උනේ මේ ඔයා කරපු වරදවල් කියලා දේවධර්ම සූත්‍රයේ පුතේ ඔය ඉස්සරලා ඊළඟ පාඩමේ තියෙනවා දේවධර්ම සූත්‍රයේ බුදුරජාණන් මේ මිදුහාමුදුරෝ දේශනා කරා කියලා. ඒකෙදි පැහැදිලි කරලම දෙනවා මොකද්ද මේ අපි නොයන මග නේද? අර අලියා නොයන මග ඉනි මග වගේ අපි නොයන මග නිසා තමයි පුතේ අපි යන්නේ ඒ පැත්තට. කොහෙටද? සතර අපාය පැත්තට නේද? දුක්ඛිත ලෝකවලට යන්නේ ඒක නිසා. අපි හොඳ මගක ගියා නම් හරි මගක ගියා නම් අපිට අරහේ යන්න පුළුවන්. ඔයද දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල, මනුෂ්‍ය ලෝකවල හොඳ මිනිස්සු වෙලා ඉපදෙලා හොඳට වැඩක් කරලා පරලෝව දෙලොවටම හොඳ වැඩක් කරලා අපිට පුළුවන්කම තියෙන පුතේ ජාතික මේවා වෙන්න මේ ජීවිතේ සාර්ථක කරගන්න. හරිද? අප කරන හැම දෙයක්ම කර්මයක් වෙනවාද? එක ශිෂ්‍යයෙක් ගුරුතුමාගෙන් ඇසුවා. එක්කෙනෙක් අහනවලු අප කරන හැම දෙයක්ම කර්මයක් වෙනවද කියලා. හරිද? ඊට පස්සේ කියනවලු නැහැ. අපගේ සිදුවන ඇතැම් ක්‍රියා අප හිතමතා කරන ක්‍රියා නොවේ. දැක්කද මොකක්ද කියන්නේ? අප හිතාමතා කරන ක්‍රියා නොවේ. ඒවා කර්ම වෙන්නේ නැහැ. හිතාමතා කරන ක්‍රියා පමණයි කර්ම බවට පත් වෙන්නේ. අන්න රයිට්. ඒක තමයි දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ. එහෙනම් සර් මඳුරුවෙක් මරපුවාම පව් සිද්ධ වෙන්නේ නැහැ නේද? ඇයි ඒ? මඳුරුවෙක් ආව ගැහුව මැරුණා. මඳුරුවෙක් ආව ගැහුව මැරුණා. තප්පටයි අපිට හිතන්නවත් වෙලාවක් නැහැ නේද කියලා ළමයි අහනවා. දැන් කොහොමද ඒක හිතන්නේ නැති කියන්නකෝ? මඳුරුවෙක් ආවා. ඔන්න මඳුරුවෙක් ආවා. කියලා මන් දන්නවා. දැන් මගේ උරහිසේ මෙතන මඳුරුවෙක් මහලා තියනවා කියලා මන් දන්නවා.
මම ගත්ත ගහනවා මැරෙනවා. ඈ දැන් හිතාමතාද මම මේ මදුරුවට ගැහුවේ? ඇත්තටම දෙකිට නෑ නේද? ඈ හිතාමතාද මම ගැහුවේ? ඈ මලීෂා කොල්ලෝ ගිහිල්ලාද? ඔව්. ඔව් මම බැලුවා කට්ටිය මේ ලීව් වලද කියලා. ඈ හිතාමතා මඳුරුවෙක් බව දැනගත්තා. මඳුරුවා මැරීමේ චේතනාවක් ආවා. ඌව මරන්න උපක්‍රමයක් යෙදුවා. ඌව මැරුවා. දැන් අර සම්පූර්ණ වෙන්න ඕන කරුණු ටික ඔක්කොම සම්පූර්ණයි. ප්‍රාණියෙක් බව දැනගන්න ඕනේ. ඌව මරීමේ චේතනාවක් තියෙන්න ඕනේ. ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ. ඌව මරන්න ඕනේ. කරා වැඩි. හරි. පහම ඔක්කොම සම්පූර්ණයි. මට හම්බෙනවා. මගේ රිපෝට් එක යනවා අර හෙට කොහෙටද සතර අපායට අන්න අහවල් දවසේ චන්ද්‍රලාල් ප්‍රේම් කුමාර මధుරෙක් මරුවා මෙහෙමයි කිය. එකතු වෙලා තියෙනවා. හැබැයි ඒවා අහෝසි වෙන්නත් පුළුවන්. ඉතින් චුට්ටි චුට්ටි දේවල් පුතේ සමහරක් අය නම් කියන පුංචි පුංචි දේවල් අහෝසි වෙලා අහෝසි කර්ම වලට යන ඒවා තියෙනවා. නමුත් ඔයාලා හිතන්න එපා ලොකුවට අපි කරන අපරාධ ලොකු සත්තු මරණ ඒවා ඒ වගේ දේවල් වලින් අපිව අහෝසි වෙනවා කියලා. අහෝසි වෙන්නේ නැතිම පහක් කිව්වනේ. නේද? මොනවද අහෝසි වෙන්නේ පහ? මොනවාද පුතේ පංචානන්තරීය පාප කර්ම කියන්නේ අහෝසි වෙන්නේ නැති පහ. ඒ අහෝසි වෙන්නේ නැහැ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසල වීම, ආය රාහතන් වහන්සේලා මැරීම, සංඝ බෙද. සංඝ බෙද කියන්නේ මොකද්ද පුතේ? සංඝයා වහන්සේලා අතර කිරීම. ඕ ගැට බොරු කියලා. බොරු කියලා. දැන් නම් ඉතින් හැමතැනම බේද තමයි නේ. අර නිකායයි මේ නිකායයි හැමතැනම බේද. අපෝ වකියුත්තේ මාව අරන් යයි ඉස්සර. පුතේ 10 වෙනකම් පන්ති තියෙනවා හොඳේ. අදත් 10 වෙනකම් පන්ති තියෙනවා. අපි කතා වුණානේ 10 වෙනකම් කරමුකෝ. දහම් පාසල වල ළමයි 10 11 මාරකම් තියෙනවා. නේද? 12 වෙනකම් තියෙනවා. අපේ දහම් පාසල 10ට ඉවරයි. අනිත් පන්ති නම් පැයයි තියෙන්නේ කමන්නේ. නේ? සිතන් තේරුණාද? ඒ කියන්නේ අපි මොනා කරත් අපි ඒවා චේතනාවෙන් කරනවා නම් ඒක තමයි බුදුහාමරු කියපු තේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි වේදිතප්පා කියලා. මොකක්ද ඒ කියන්නේ? චේතනාව තමයි කර්මය කියන්නේ. මම චේතනාන්විත නැතුව මම දොර වහගෙන යනවා. දොරේ අස්සේ ඉඳලා හූනේ චප්පවල මැරිලා පවෝද උදේ දොර අරිද්දි මම දකින්නවා හූනෙන් මැරිලා ඉන්නවා. මං විශ්වාසකන බුදු දෙයනේ මම ලෝක පාපකෙන් මොන දුන්නේ ඊයේ මං හූන මරලනේ කියලා මං විශ්වාස වෙන්න උමනාවක් නැහැ. ඇයි ඒ? මං ඒ තුන් සිතකවත් නැහැ හූන මරන්න. මං දන්නේවත් නැහැ හූනෙක් ඉන්නවා කියලා දොරේ මේ අර ගැට්ටේ. ඌ අහුවෙල මැරිලා. ඒ හූනගෙන ආපු කර්මය අනුව ඌ මැරෙන්න. මං ඒකට සම්බන්ධයක් නැහැ. තේරුණාද? ඒක නිසා අපි දන්නේ නැතුව කරන දේවල් අපිට අදාළ නැහැ. තේරුණාද? එතකොට දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් මඳුරුවා හොඳ උදාහරණ. අපි යනකොට වාහනේ එලවන් යනවා. ඊට පස්සේ මිනිස්සෙක් ඇවිල්ලා හැප්පෙනවා. මම හප්පනව නෙමෙයි. ඇවිල්ලා බයික් එකක් වේගකින් ඇවිල්ලා හැප්පෙනමයි කාර්. හැප්පිලා එයාව වැටලා එයාගේ අඬු කැඩෙනවා. දැන් මට පව් වෙනවද? මම බොහොම සාධාරණව මාර්ග නීති අනුගමනය කරමින් දුරකථනයවත් පාවිච්චි කරන්නේ නැතුව හරි මොකද අපි කියන්නේ hina වෙනවා දුරකථනය පාවිච්චි කරන දුරකථනය මම ඒ වෙලාවේ කෝල් එක නෙමෙයි හිටියේ එහෙම නෙමෙයි හිටියේ තේරුණාද එතකොට දැන් මට පවුද නැහැ මම දන්නේවක්වත් නැහැ මගේ හාන් කවිසයක්වත් දන්නේ නැහැ මම උත්සාහ කරා බේරන්න යාම ඇවිල්ලා වේගෙන් ඇවිල්ලා හැපුණා මේ ළඟදී පුතේ සර් යනකොට පාරකට ඇවිල්ලා හැපුණා බල්ලේ මම දන්නේවක්වත් නැහැ මම යනකොට මං බල්ලා පහුවෙලා ගියාට පස්සේ පිටිපස්සේ රෝදෙට ඇවිල්ලා බල්ලා හවුවලා යටවල කෑ ගහනවා බලපුවාම පාර පොයි දවසක බල්ලා මැරි දැන් මට ඇත්තටම බල්ලා මැරුණාට දුකයි නමුත් මම මේ පාපෙට සම්බන්ධ නැහැ මොකද මං මේ බල්ලා ඈතින් එනවා දැක්කා බ්‍රේක් කරා මින්ගේ ඊයුබ් එකට ආයෙසරයක් ඇවිල්ලා මෙයා පැන්නනේ මං යාව පහු කරන් ගිහපුවා පිටිපස්සේ රෝදෙට පැන්නේ ඒතර මට දන්නේ ඒක මගේ පාපාලනින් තොරයි
ඒක නිසා මට පව් වෙන්නේ. ඒක නිසා පුතේ අපි කරන දේවල් අපේ සිතුවිලිත් එක්ක සම්බන්ධ වෙලා ගියපුවාම තමයි අපිට ඒකේ පාපයක් සිද්ධ වෙන්නේ. එහෙම කියලා මේක හිතට හොරා කියන්න බෑ. ඒක තමයි අරයට අපි කිව්වේ කාටද? අරහ යන නම කීති මුනිදුට. කොහොමද කිව්වේ? රහස පව නොකොට කෙලෙසරයනුත් දුරුකොට. මතකද කිව්වා? රහසින්වත් පව කරේ නැහැ කියලා. හිතන දේවල් මොනවද අපි කියන්නේ? ද්වේෂය, ක්‍රෝධය, ඒ අවිද්‍යාව මොකුත් නැහැ. එතකොට රහසින්වත් පව වෙන්නේ නැහැ. අපෙන් රහසින් පව වෙන්න පුළුවන්. දෙයකට ආශාව වෙන්න පුළුවන්. එහෙම දෙයක්වත් නැහැ පුතේ රහතන් වහන්සේ කෙනෙක්. තේරුණාද? හරි. ඊට පස්සේ එක ළමෙක් කියන්නේ හිතන්නේ නැතුව කියන ක්‍රියාවක් තිබෙනවාදේ තව ශිෂ්‍යයෙක් ප්‍රශ්න කළේ. එවිට වෙනත් ශිෂ්‍යයෙක් ලැබුණු පිළිතුර මෙසේයි. ඇයි අපි ඇවිදින විට කූඹින් වගේ සත්තු මැරෙනවා. අපි හිතලම කූඹි පංගවනව නෙවෙයි. අපි ඇවිදිද්දි කූඹි පෑගෙනවා. නමුත් පුතේ කූඹි ගුලක් තියෙනවා. ඒ කූඹි ගුලේම කූඹි ඇවිස්සලා තියෙනවා. උඩ පැන පාගේ ඒ කුඩින් ගියාට ඒක වෙනස්. ඒක වෙනස්. කූඹි පාර ඔහෙ ඉන්නේදී අපි දකින්න තියෙන එක වෙනස්. අපි ඇවිදිද්දි රෑ අපිට චරස්කාල ගොළුබෙල්ල චප්ප වෙලා යනවා. ඒක වෙනස්. ඒක යාගේ කර්මය. අපේ කර්මයක් නෙමෙයි. අපිට එකතු වෙන්නේ නැහැ. අපිට හැබැයි තව චුට්ටක් කල්පනා කරලා ටෝච් එකක් කරන් රෑ වෙද්දි ගියා නම් අපිට වෙන්න තියෙන හානියක් සහ අරයට වෙන හානියක් දෙකම නවතිනවා. ඒකට අපිට දකින්නවා මේක ගොළුබෙල්ලෙක් ඉන්නවා එක්ක අයින් කරගෙන යනවා. එහෙම නැත්නම් අපි කකුල වෙනදිනින් තියාගෙන යනවා. එතනින් අපිට හොඳ කර්මයක් එකතු වෙනවා. නමුත් අපි අර දන්නේ නැතුව චරස් කාලා පෑගුණාට ඒකින් අපිට ලොකු පාපයක් වෙන්නේ නැහැ. නේද? මට පෑගෙනවා හරියට ඒකයි මම කිව්වේ. ඒක අර මොකද හැකරැල්ලෝ කාලෙට කොච්චර පෑගෙනවද හැකරැල්ලෝ? දන්නේ වක් ගන්න නැතුව නේ. ඔව් ඒ වගේ නොත අපගේ සිදුන ක්‍රියා තිබෙනවා. ගෙදර මකුළුවල් කරන විට මකුළුවන් මැරෙන්න ඉඩ තියෙනවා. ඒත් අපි හිතලා වුන් මරන්නේ නැහැ. වාහනයක් ධාවනය කරන විට හදිස්සිය කෙනෙක් ඒට හැපි අතපය කැඩෙන්න පුළුවන්. ඒ රියදුලා හිතලම ඌ හප්පනවා නෙමෙයිනේ නේද? මම හිතලම හප්පන්නේ නැහැ. මම තාම හිතලා කවුරුත් හප්පලා නැහැ. තරහකාරයෙක්වත් ඉස්සරහට ආවම හප්පන්නේ නැති වෙයි කියලා හිතනවායි නේද? අපි හිතලා හප්පන්නේ නැහැ නේ කොහොමද? නේද? මේ ඔය බල්ලා විතරයි යට උනේ නේ. ඒ බල්ලා විතරයි යට උනේ. මං අවුරුදු දැන් 22ක් විතර වාහන එලවනවා පුතේ. කුරුල්ලෙකුත් යපුණා වේගින් ඇවිල්ලා හැපුණා හයිවේ එකේ මගේ වාහන. මේ ඒත් ඉතින් මගේ කර්ම නෙමෙයිනේ මට කරන්න බෑ. ඒක නිසා ඒවා අපිට දාලා වෙන්නේ. හරි මේ වගේ බොහෝ ක්‍රියා තිබෙනවා. හිතාමතා නොකර ඒවට නීතියෙන්වත් දඬුවම් ලැබෙන්නේ නැහැ. නේද? අර පුතේ නීතියේ තියෙනවා දඬුවමක් මොකද්ද? කියනවා ඒකට ජීවිත ආරක්ෂාව සහ පෙර සූදානමක් නැති කියලා එකකුත් තියෙනවා. අපි එකපාරට කරගන්නව රණ්ඩු සරුවල් එක්ක ගහලා එහෙම එක්කිනෙක් මරනොත් එහෙම නිදහසට තියෙනවා. ඒවා පුතේ හිතන්න එපා ඔයාලා. නමුත් ඒවා අපි විඳවනවා. කාටවත් මට නොගහ ඉන්න තිබුණේ කියලා. දැන් අර මාතර ළමයෙක්ට අයියා කෙනෙක්ට ගහලා තිබ්බි තාත්තා. මාතර අයියා කෙනෙක්ට ගහලා තිබ්බේ පොල්ලකින් කොස්සකින් ඔළුවට ඒ අයියා මැරුණේ ඊට පෙර අදද කොහොද බොහොම දාන්නේ. ඉගෙන ගන්න නැහැ කියලා. අම්මලා තාත්තලා කියන දේ අහන්න ඕනේ. අම්මා තාත්තා පාඩම් කරන්න කියන්නේ විභාගයක් තියෙනවා නම් ඔයාලට ආදරයටනේ. ඔයාලා පාඩම් කරන්න තු වෙන වෙන දේවල් කරගෙන හිටපුවම අම්මට තාත්තට තරහ එනවා. අපිත් දඬුවම් දෙනවා. දඬුවම් දෙනවා කෝට්ටක් තියාගෙන ගහනවා. ලොකු පොළු පාරක් එහෙම හොඳට කොල්ලුවට වැදුනොත් ඉතින් සොරි තමයි. ඒකින්ද ඔයාලා දැනගන්න ඕනේ මේ පව් අම්මට තාත්තට පුරවන්න නැතුව ඉන්න. ඒ දරුවගෙත් ආපු පාප මොන හරි පෙර ආත්මවල එකක් වෙන්න ඉතින් ඉවර වෙන්න. ආවශ්‍ය ඉවර වෙන්න. නමුත් පුතේ අපි නොහිතා කරත් ඒ අම්මයි තාත්තයි කොයිතරම් විඳවනවද කියන්නකෝ දැන්. ඒ ළමයා ගිහින් ඉවරයි. ඒ අම්මයි තාත්තයි විඳවනවා. ඉතින් ඔයාලා දරුවෝ විදිහට බොහොම හොඳින් කල්පනා කරන්න ඕනේ. දෙමාපියෝ කියන උපදේශ අරගෙන හොඳට වැඩ කටයුතු කරන්න. විනීතව සංවරව ඉගෙන ගන්න. දැන් ඔයාලට දෙන ප්‍රධාන උපදේශ මොකක්ද මේ දවස්වල? ෆෝන් එකේ එල්ලි ඉන්න එපා. වැඩ කරා නම් වහලා තියාපන්. ඔක වැඩ කරනම් වහලා තියාපන්. ඕකේ ඔච්චර YouTube කාල් ගන්න එපා. වීඩියෝ බලන්න එපා. වැඩ කරා නම් තියන්න ඕන වහලා. ඕක තමයි මේ දවස්වල දෙන ප්‍රධාන උපදේශ. ගෙදරවල වල රණ්ඩු සරුවල් වැඩියෙන් මෙන්න ඕකට. ඒක නිසා ඉන දේ අහන්න ඕනේ. හරිද? හරිද? ඊට පස්සේ කර්මය ගැන බුදුන් වහන්සේ වදාරත්තේ මේ චේතනහම් භික්කවේ කම්මං වදානා. වේදිතත්වා කම්මං කරෝති කායන වාචා මනසා.
කම්මං කරෝති කායේන වාචා මනසා කර්මය කියන්නේ කරෝති කරන දේවල් කායේන වාචා මනසා කායින් හෝ වචනෙන් මනසින් තුනෙන්ම කරන ඒවා තමයි වේදිත්වා කම්මං කරෝති කර්මය කියන්නේ මෙන්න මේව තමයි වේත චේතනාහම් භික්ඛවේ කම්මං වද මේ චේතනාව තමයි කර්මය කියන්නේ මේක කායේන වාචා මනසා කායින් වචනෙන් මනසින් මොකෙන් හරි කරන ඒවාට අපි කියනවා කර්ම ඒ තුනෙන් වෙන්නේ හිතලා තමයි නොසිතා වෙන්න බෑ හොඳ චේතනා සහිත කර්ම යහපත් වේ ඒවා කුසල කර්ම වේ නරක චේතනා සහිත කර්ම අයහපත් වේ ඒවා අකුසල කර්ම වේ කුසල කර්ම වලට හොඳ විපාක හම්බ වෙනවා අකුසල කර්ම වලට නරක විපාක හම්බ වෙනවා හරිද කුසල කර්ම වලට හොඳ විපාක අකුසල කර්ම වලට නරක විපාක ඕක කාටවත් වළක්වන්න බෑ තමන්ටම තමයි වළක්වන්න පුළුවන් තමන්ටම තමයි වෙනස් කරන්න පුළුවන් ජීවිතේ ජය ගන්න පුළුවන් තමන්ටමයි තමන් දැනගන්න ඕන තමන් කරන්නේ කුසල කර්මද අකුසල කර්මද කියලා ඒ දේ තමන් තීරණය කරගත්තොත් තමන්ට සුගතිගාමී වෙනවද දුගතිගාමී වෙනවද ජීවිතේ කොහෙටද යන්නේ කියලා තීරණය කරගන්න පුළුවන් ඒක තීරණය කරන්න පුළුවන් වයසක දැන් ඔයාලා ඉන්නේ අවුරුදු 13ක් 14ක් කියන්නේ බොහොම හොඳ වයසක් තේරුම් ගන්න ඕනේ මං ගාව දැන් ඉස්සරහින් ඉන්නේ ඔක්කොමලා 13ට උඩා හරිද නෑ යත් 13යිද ජනවාරියේ ඔව් යත් 13න් ඉහළ 13න් ඉහළ කියන ටීන් ඒජර්ස්ලා 13 14 ඈ කට්ටිය තේරෙන්න ඕන දැන් යමක හොඳ නරක තේරුණාද එහෙම වුණත් ඔයාලට තීරණය කරන්න පුළුවන් ජීවිතේ ජය ගන්න කොහොමද කියලා දැන් 56 දෙනෙක් ඉන්නවා අපි විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් ගමු මං කිව්වා චොක්ලට් බිස්කට් ගෙනත් තියාගන්න කියලා අම්මට කියලා ගෙන් තේ එකක් බීලා 9යි 10ට ආයෙන්න ඕන ඊළඟ පාඩම අපි අද සමනාමයන් මහරජ මං ඒකේ ඔයාලට කියලා දෙනවා මොනවාද කියන જાති කියන්නේ විමානවත්තු පේතවත්තු සමතිච්ච පරියාය සූත්‍රය ආයවනා කියන පුතේ දේවදූත සූත්‍රය බාලපඬිත සූත්‍රය ඔක්කොම කියලා දෙනවා හරි ලස්සනයි පුතේ දේවදූත සූත්‍රය හරිම ලස්සනයි බාලපඬිත සූත්‍රය නියමයි විමානවත්තු පේතවත්තු දවසම ඉන්නවද අද දවසම ඉන්නවනම් විමානවත්තුයි පේතවත්තුයි බාලපඬිතයි ඔක්කොම කියලා දෙන්න පුළුවන් හරි බැටියෝ අපි විනාඩි 10ක් ඒකක් බීලා පොඩ්ඩක් රවුමක් ගහලා කම්මැලි නම් ගේ වටේ දුවලා ආයිත් එන්න ලීව් වෙන්න ඕන ආයේ ඩේටා විනාඩි 10ක් අපරාධ නම් ලීව් කරගන්න 56 දෙනාම ඉන්න ඕනේ දෙන්න